ආයුබෝවන් සුබ දවසක් අපිට ව්‍යුහය සහ බන්ධන දෙවැනි පාඩමේ ව්‍යුහගත ප්‍රශ්න සාකච්ඡා කරේ අපිට ටියුට් එකේ තියෙන්නේ 70 වෙනි පිටුව 2017 උසස් පෙළට ආපු ප්‍රශ්නය තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ. බලමු ප්‍රශ්න අංක වලින් ගත්තොත් ප්‍රශ්න අංක 10 ටියුට් එකේ 70 වෙනි පිටුව. පිටුව අංක 70 10 වෙනි ප්‍රශ්නය. බලන්න මේකේ තියෙන විදිහ. ලුයිස් ව්‍යුහයක ඇති පරමාණුක ආරෝපණය Q ලුයිස් ව්‍යුහයක ඇති පරමාණුක ආරෝපණය Q නිර්ණය කිරීමට පහත දක්වා ඇති ප්‍රකාශනය Na NLP සහ NBP කියලා සුදුසු කොටු වල ඇතුළත් කිරීමෙන් සම්පූර්ණ කරන්නලු. එතකොට මේකේ Na කියලා කියන්නේ මොකක්ද? Na කියලා කියන්නේ පරමාණු ඇති සංයුජතා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. මේ තියෙන සංයුජතා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. සංයුජතා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. ඒ වගේම NLP කියලා කියන්නේ එකසර ඉලෙක්ට්‍රෝන යුගලවල ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. එකසර ඉලෙක්ට්‍රෝන යුගලවල ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. එකසර දැන් එක යුගලක අපි දන්නවා ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. යුගල දෙකක් තිබුණොත් ඉලෙක්ට්‍රෝන හතරක්. ඒ විදිහට ඉලෙක්ට්‍රෝන යුගල ඉලෙක්ට්‍රෝන එකසර යුගලවල තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. ඊළඟට මේකේ NBP කියලා කියනවා. NBP කියලා කියනවා පරමාණු වටා බන්ධන යුගලවල ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. පරමාණුව වටා බන්ධන යුගලවල ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. එතකොට මේකේ මේවා සම්බන්ධ සම්බන්ධයක් හදාගන්න විදිහක් තමයි මේ කියලා තියෙන්නේ. එතකොට දැන් අපි උදාහරණයකට අපි හිතුවොත් මෙහෙම එකක් සරලව අපිට ගන්න පුළුවන්. අපි හිතමු ClO3 අපිට මෙහෙම නිරූපණය කරන්න පුළුවන්. ClO4 කියලා හිතන්න. අපි ඔහොම නිරූපණය කරොත් මෙයාගේ සංයුජතා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව Cl සැලකුවොත් Cl ගේ සංයුජතා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව Na කියන එක 7යි. මෙයාගේ සංයුජතා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 7යි. එතකොට මෙයාගේ එකසර ඉලෙක්ට්‍රෝන යුගලවල ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 0යි. මෙයාගේ Cl වල නැහැනේ එකසර ඉලෙක්ට්‍රෝන යුගලවල තියෙන එකසර ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් නැහැ. එකසර යුගල නැහැ. ඕන අපි එකසර තියෙන එකක්ම සලකමු. අපි ClO3 ගමු. ඔහම ClO3 ගත්තොත් මෙයා එකසර යුගලක් තියෙනවනේ. ඒතර වඩාත් හොඳයි ඒ උදාහරණය. අපි ClO3 ගමු. එතකොට බලන්න යාගේ එහෙනම් එතකොට එකසර යුගල් කීයක් වෙනවද? එකසර ඉලෙක්ට්‍රෝන යුගලවල ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව යුගල 1යි. ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. අපි NBP කියලා ගන්න පුළුවන් පරමාණු වටා බන්ධන යුගලවල ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. දැන් බන්ධන යුගලවල තියෙන ඉලෙක්ට්‍රෝන 2යි 4යි 6යි 8යි 10යි. එයාගේ 10ක් තියෙනවා. එතකොට මේකේ සමීකරණයෙන් කියන විදිහට අපිට ලුයිස් ව්‍යුහයක තියෙන එකක ආරෝපණය ගන්න. දැන් මෙතන Cl වල ආරෝපණය මොකක්ද? Cl වල ආරෝපණයක් නැහැනේ. ආරෝපණය බිඳුවයි. ඒතර Cl වල ආරෝපණය බිඳුවයි කියන පිළිතුර එන්නේ අපිට කොහොම ගත්තනම්ද? අපිට එනවා Q සමානයි කියලා Na කියලා කියන්නේ මෙයාගේ සංයුතා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. ඒකෙන් අඩු කරනවා එකසර ඉලෙක්ට්‍රෝන යුගලවල ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව NLP
ඒකත් එක්කම අඩු වෙනවා භාගය වැඩි කිරීම පරමාණුවට බන්ධන යුගලවල ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. ඒතර බන්ධන යුගලවල තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව මෙයාගේ නම් 10ක් තිබුණා. ඒතර ඒක සංකේතවත් කරේ NBP වලින්. දැන් බලන්න මේක ආදේශ කරොත් මෙයාට Cl වලට Cl වල සංයුතා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 7යි. මේක 7යි. ඒකෙන් අඩු කරනවා එකසර ඉලෙක්ට්‍රෝන යුගලවල ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 2යි. අඩු කරනවා භාගය වැඩි කිරීම NBP කියන්නේ පරමාණුවට බන්ධන යුගලවල ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 10යි. 10යි. එතකොට 10 භාගයෙන් වැඩි කරාම 5යි. 5යි 2යි 7යි 7න් 7ක් අඩු වුණාම බිඳුවයි. එතකොට ආරෝපණයක් නැහැ කියන අර්ථය එනවා එතන. එහෙනම් ඒ වගේම අපිට ආන්තික එකක උනත් ගන්න පුළුවන්. ඒ වගේ අපිට ඕනම එකක ලුයිස් ව්‍යුහයක තියෙන පරමාණුක ආරෝපණය නිර්ණය කරන්න මේ ප්‍රකාශනය පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් පිළිතුර විදිහට අපිට හදා ගන්න පුළුවන් Q සමානයි කියලා NA ඍණ NLP ඍණ භාගයේ වාරයක් NBP. මෙන්න මේ සම්බන්ධය හදා ගන්න පුළුවන්. හරි. දැන් අපි බලමු ඒකේ දෙවෙනි කොටස. NLP සහ NBP සඳහා අගයන් සුදුසු කොටුවල ඇතුළත් කිරීමෙන් පහත දී ඇති SOF2 ව්‍යුහයේ සල්ෆර් මත ආරෝපණය Q ගණනය කරන්න. එතකොට අපිට දීලා තියෙනවා මේකේ SOF2 කියන එකේ ව්‍යුහය මෙහෙම S ද්විත්ව බන්ධන O ඒක බන්ධන F මෙයාගේ එකසර යුගලක් තියෙනවා. එතකොට මෙයාගේ එකසර යුගල් 2යි. මෙයා හතරේ කාණ්ඩේ එකසර යුගල් 3යි. මෙයාගෙත් එකසර යුගල් 3යි. ඔය විදිහට තියෙනවා. එතකොට අර සමීකරණය දැම්මොත් අපි Q කියන එක සමාන වෙනවා. අපි ගත්තේ මේ සමීකරණය Q සමානයි NA ඍණ NLP ඍණ භාගයේ වාරයක් NBP. දැන් මේකේ Q කියන්නේ මේ සල්ෆර් වල ආරෝපණය. Na කියලා කියන්නේ පරමාණුවේ වටා ඇති සංයුතා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. සල්ෆර් වල තියෙන සංයුතා ඉලෙක්ට්‍රෝන 6යි. 6 වෙනි කාණ්ඩේ නේද? Na ට 6 එනවා. ඍණ. NLP කියලා කියන්නේ එකසර ඉලෙක්ට්‍රෝන යුගලවල ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. එතකොට සල්ෆර් එකසර යුගල 1යි. ඒකේ තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 2යි. නම් මෙතෙන්ට 2. ඍණ භාගයේ වරක් NBP කියලා කියන්නේ පරමාණුවට බන්ධන යුගලවල ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. ඒතර බන්ධන 1යි 2යි 3යි 4යි කියන්නේ බන්ධනවල තියෙනවා ඉලෙක්ට්‍රෝන 8ක්. එහෙනම් මෙතෙන්ට 8 දාන්න පුළුවන්. දැන් එහෙනම් 8 භාගයෙන් වැඩි කරාම 4යි 4යි 2යි 6යි 6න් 6ක් අඩු වුණාම බිඳුවයි. එහෙනම් සල්ෆර් මත ආරෝපණයක් නැත කියන එකත් පැහැදිලි. හරි. එහෙනම් මේ කොටස සම්පූර්ණයි. ඒකේ තව කොටසක් තියෙනවා. ඒක පොඩ්ඩක් නිවැරදි කරගන්න වෙනවා. ClO2 F3+ කියලා ටියුට් එකේ තියෙන එක F2 කරගන්න. ඊළඟ කොටස නිවැරදි කරගන්න මෙන්න මේ විදිහට. ඊළඟ කොටස අංක 2 තියෙන රෝම ඉලක්ක මෙන්න එකත් මෙන්න මේ විදිහට හදාගන්න එතන ClO2 F2+ F3+ නෙමෙයි F2+. අයනය සඳහා වඩාත්ම පිළිගත හැකි ලුයිස් ව්‍යුහය අඳින්න. එතකොට විද්‍යුත් ඍණතාවයේ අඩු Cl මධ්‍ය පරමාණුව විදිහට ගන්න පුළුවන්. එතකොට ධන ආරෝපණයක් තියෙනවා කියන්නේ Cl ට නිරූපණය කරන්න වෙන්නේ ඉලෙක්ට්‍රෝන 6කින් අපිට බන්ධන 6කින් නිරූපණය කරන්න වෙන්නේ.
මොකද යාගේ ධන ආරෝපණයෙන් හින්දා යාගේ සාමාන්‍ය අවස්ථාවේ ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා 7 වෙනි කාණ්ඩේ. ධන හින්දා අපිට ඉලෙක්ට්‍රෝන 6යි සලකන්න වෙනවා. ඒකට ඒ 6න් අපිට පුළුවන් ඔක්සිජන් එක ද්විත්ව බන්ධන දෙකක් දෙන්න ඉලෙක්ට්‍රෝන 4ක්. ඉතුරු ක්ලෝරින් 7 වෙනි කාණ්ඩේ හින්දා යත් එක්ක එක බන්ධන දෙකක් විදිහට නිරූපණය කරන්න පුළුවන්. එහෙනම් අපිට මෙහෙම ගන්න පුළුවන් ඔක්සිජන් එක්ක ද්විත්ව බන්ධනයක්, තව ද්විත්ව බන්ධනයක්, ක්ලෝරින් එක්ක එක බන්ධනයක්, තව එක බන්ධනයක්. මෙතන ධන ආරෝපණය දෙනවා. ඉලෙක්ට්‍රෝන 6ක අයිතියක් නෙමෙයික් තියෙන්නේ. සාමාන්‍ය අවස්ථාවේ 7ක් තියෙනවා. මෙතන ධන හින්දා අපි ධන ආරෝපණය දානවා මැද. එතකොට මෙයාගේ ඉලෙක්ට්‍රෝන 6න් බන්ධන වලට දෙකක් ගියාම තව 4ක් ඉතිරි. මෙයාගේ 6න් ගියාම තව 4ක් ඉතිරි. මෙයාගේ 7න් බන්ධනයකට ගියාම තව 6ක් ඉතිරි. මෙයාගෙත් එහෙම ඔය විදිහට ගන්න පුළුවන්. ඔය විදිහට ගන්න පුළුවන්. හරි. එතකොට ඒක එච්චරයි යන්නේ ලුයිස් ව්‍යුවේ අපිට ඔහම ගොඩනගා ගන්න පුළුවන්. ඊට පස්සේ තුන්වෙනි කොටස තියෙනවා CH2SO. CH2SO කියන්නේ සල්පීන්. සල්පීන් අණුව සඳහා වඩාත්ම ස්ථායී ලුයිස් ව්‍යුහය පහත දක්වා ඇත. මෙම අණුව සඳහා තවත් ලුයිස් ව්‍යුහ සංප්‍රයුක්ත ව්‍යුහ දෙකක් අඳින්න. ඒක එකක් දීලා තියෙනවා. මේක මෙහෙම දීලා තියෙනවා. CH ද්විත්ව බන්ධන S එකසර යුගලක් ද්විත්ව බන්ධන O එකසර යුගලක් ඔය විදිහට දීලා තියෙනවා. දීලා අපිට කියනවා මේකේ මේ වඩාත්ම ස්ථායී ලුයිස් ව්‍යුහයලු මේ දීලා තියෙන්නේ. මේකට තව සංප්‍රයුක්ත ව්‍යුහ අඳින්නලු. ඉතින් පහසුයි ඕගොල්ලොන්ට මෙතනම ත්‍රිත්ව බන්ධනයක් කරන්න පුළුවන් අපිට ඔක්සිජන්ගේ එකසර යුගල මෙහෙට දාලා. මෙතන ත්‍රිත්ව බන්ධනයක් අපි අඳිමු එක මේ විදිහට අඳින්න පුළුවන්. CH H ඔබ තියනවා. එතන මෙතන ද්විත්ව බන්ධනයේ මේක ත්‍රිත්ව බන්ධනයක් කරමු. අර ඔක්සිජන් දැන් මේ ඉලෙක්ට්‍රෝන යුගල. ඒකට යාට අයිති 5ක ඒකින්ද ධන ආරෝපණයක්. මෙයාට අයිති 7ක මේ 2යි 3යි 5යි 7යි. එහෙනම් මෙයාට දෙනවා ඍණ ආරෝපණ. දැන් ඕක අපිට දාන්න පුළුවන් එක සංප්‍රයුක්ත ව්‍යුහයක් කියලා. ඒතර විද්‍යුත් ඍණතාවයේ වැඩි ඔක්සිජන්ට ධන ආරෝපණයක ස්ථායි නැති වෙන්න පුළුවන් ගැටලුවක් නැහැ. අපිට කියන්නේ සංප්‍රයුක්ත ව්‍යුහ අඳින්න කියලා ස්ථායි කියලා කියන්නේ නැති හින්දා. ඊළඟට අපිට ඕනනම් තව ඕකේ වෙනස් කරන්න පුළුවන්. මෙතනින් අපිට පුළුවන් මේ බන්ධනයක් කඩලා එක බන්ධන කරලා ඒ ඉලෙක්ට්‍රෝන මෙයාට දෙන්න. දීලා කාබන් ඍණ කරන්න පුළුවන්. මෙහෙම. කාබන් CH H මේක ඒක බන්ධන S කරනවා. ඒතර බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන මෙයාට ගියේ. මෙයාට ගියේ හින්දා මෙයාට එකසර යුගලක් තියෙනවා. ඒතර ඉලෙක්ට්‍රෝන 2යි 3යි 4යි 5යි කිය තියෙන හින්දා ඍණ ආරෝපණයක් තියෙනවා. එතකොට එහෙම දාලා ඉවර වෙලා අපිට පුළුවන් සල්පට එකසර යුගලයි. එතකොට එයාට අපිට දක්වන්න පුළුවන් එකසර යුගලයි මේ පැත්තට අපි ත්‍රිත්ව බන්ධනයේම දැක්වුවොත් සල්පට ආරෝපණයක් එන්නේ නැහැ. 3යි 4යි 6යි සාමාන්‍ය අවස්ථාවේ 6යි. එතකොට අපිට දක්වලා ඉවර වෙලා මෙහෙම ඔක්සිජන් දාලා එයාට ධන ආරෝපණයක් එන විදිහට හදා ගන්න පුළුවන්. එයාට ඉලෙක්ට්‍රෝන 5ක අයිතිය තියෙන හින්දා. ඒතර ඔය විදිහට අපිට අඳින්නත් පුළුවන්. හරි. ඒ කැමති තවත් සංප්‍රයුක්ත ව්‍යුහ අඳින්න පුළුවන් තියෙනවා. ඔකට තව දෙක තුනක් අඳින්න පුළුවන්. ඔයගොල්ලෝ කැමති විදිහට බන්ධන වෙනස් කරලා සංප්‍රයුක්ත ව්‍යුහ ගොඩනගා ගන්න. ඔය දෙකම වෙන්න ඕනේ නැහැ. හරි. අපි බලමු මේකේ තුන්වෙනි කොටස. ඊළඟ කොටස බලන්න එකේ. ඊළඟ කොටස කියනවා පහත සඳහන් උපකල්පිත ලුයිස් ව්‍යුහය පදනම් කරගෙන පහත වගුවේ කාබන්, නයිට්‍රජන් සහ ඔක්සිජන් පරමාණු වල
අංක 1 පරමාණු වටා VSEPR යුගල්. ඊළඟ එක පරමාණුව වටා ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිතිය. ඊළඟ එක පරමාණුව වටා හැඩය. ඊළඟ එක පරමාණු වල මුහුම්කරණය සඳහන් කරන්න. අපිට දීලා තියෙනවා මෙතන ව්‍යුහය. අපිට දීලා තියෙනවා මෙන්න මෙහෙම කාබන් ත්‍රිත්ව බන්ධනයක් N. මෙයාගේ එකසර යුගලක් ඍණ. නයිට්‍රජන් මත ධන. ඒක බන්ධන කාබන්. ද්විත්ව බන්ධන ඔක්සිජන්. එකසර යුගල් 2යි. ඒක බන්ධන ඔක්සිජන්. එකසර යුගල් 2යි. ඒක බන්ධන නයිට්‍රජන්. හයිඩ්‍රජන්. ඔය විදිහට දීලා තියෙනවා. ඊට පස්සේ කියනවා පහත දැක්වෙන පරිදි අංකණය කර ඇත. මේ කාබන් පරමාණු ටික කාබන් විතරක් නෙමෙයි ඔක්සිජන් නයිට්‍රජන් ඔක්කොම ටික අංකණය කරලා තියෙනවා මෙහෙම. මේක අංක 1 මේක 2 මෙයා 3 මෙයා 4 මෙයා 5 මෙයා 6 මෙයා 6 මෙයා 7. හරි ඔය විදිහට අංකණය කරලා තියෙනවා. අංකණය කරලා මේ වගුව පුරවන්න තියෙනවා. අපි කලිනුත් ප්‍රශ්න කීපයකම මේක කරා. දැන් ඔයාලට මේක සාමාන්‍ය දෙයක් වගේ දැනෙනවා ඇති. එකම විදිහට ප්‍රශ්න ඇවිල්ලා තියෙන විභාගෙදී. බලන්න N2 කියන්නේ මෙයා. මෙයාගේ VSEPR යුගල්. මෙයාගේ VSEPR යුගල් මේ පැත්ත එකයි මේ පැත්ත එකයි යුගල් 2යි. ඒතර වගුව අපිට පුරව ගන්න පුළුවන් මෙයාගේ යුගල් 2යි. යුගල් 2යි. එතකොට මෙයාගේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය. මෙයාගේ අපිට තේරෙනවා විකර්ෂණ ඒකක 2යි කියන්නේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය රේඛීයයි. ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය රේඛීයයි. එතකොට මෙයාගේ හැඩය. එතකොට මෙයාගේ එකසර නැහැ සිග්මා බන්ධන 2යි. ත්‍රිත්ව බන්ධනයක් වුණත් අපි සලකන්නේ ඒකේ තියෙන සිග්මා බන්ධනය තමයි හැඩය ගනිද්දී. මේ පැත්තේ සිග්මා බන්ධන 1යි මේ පැත්තේ සිග්මා බන්ධන 1යි එකසර යුගල් නැතුව සිග්මා බන්ධන 2යි කියන්නේ හැඩය රේඛීයයි. හැඩයත් රේඛීයයි ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතියත් රේඛීයයි. මුහුම්කරණය මධ්‍ය පරමාණු වටා ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය රේඛීය වෙනකොට අපි දන්නවා මුහුම්කරණය sp. එහෙනම් මෙයාගේ මුහුම්කරණය sp. ඊට පස්සේ බලන්න කාබන් 3. මෙයාගේ VSEPR යුගල් 1යි 2යි 3යි. එතකොට එයාගේ යුගල් 3යි. ඊට පස්සේ එයාගේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය විකර්ෂණ ඒකක 3යි කියන්නේ තලීය ත්‍රිකෝණාකාර. එතකොට මෙයාගේ හැඩය සිග්මා බන්ධන 3යි. එහෙනම් තලීය ත්‍රිකෝණාකාරම තමයි හැඩය. මුහුම්කරණය මධ්‍ය පරමාණු වටා ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය තලීය ත්‍රිකෝණාකාරයි කියන්නේ අපි දන්නවා මුහුම්කරණය sp2. ඊළඟට O4. එයාගේ VSEPR යුගල් 1යි 2යි 3යි 4යි. එයාගේ යුගල් 4ක් තියෙනවා. ඒතර එයාගේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය විකර්ෂණ ඒකක 1යි 2යි 3යි 4යි කියන්නේ චතුස්තලීයයි. එයාගේ ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය චතුස්තලීයයි. හැඩය එකසර 2යි බන්ධන 2යි කියන්නේ අපි දන්නවා එකසර 1යි සිග්මා බන්ධන 2යි තිබුණත් එකසර 2යි සිග්මා බන්ධන 2යි තිබුණත් හැඩය කෝණික වෙනවා. V නැත්තම් කෝණික. V shape එක කියලා කියන්න පුළුවන්. කෝණික කියලා කියන්න පුළුවන්. එතකොට මෙයාගේ මුහුම්කරණය මධ්‍ය පරමාණු වටා ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය චතුස්තලීයයි කියන්නේ මෙයාගේ මුහුම්කරණය sp3. ඊට පස්සේ බලන්න N5 VSEPR යුගල් 1යි 2යි 3යි 4යි යුගල් 4යි. ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය විකර්ෂණ එක 4යි කියන්නේ චතුස්තලීයයි. එතකොට මෙයාගේ හැඩය එකසර 1යි සිග්මා බන්ධන 3යි කියන්නේ පිරමීඩ හැඩය.
ක්‍රියානති පිරිමීඩ නැත්නම් පිරිමීඩාකාර කියලා කියන්න පුළුවන්. ඒතර මෙයාගේ මුහුම්කරණය විකර්ෂණ ඒකක 4යි කියන්නේ මුහුම්කරණයේ sp3. මුහුම්කරණයේ sp3. හරි. ඊට පස්සේ කියනවා ඉහත 4 කොටසෙහි දෙන ලද ලුයිස් ව්‍යුහයෙහි පහත සඳහන් සිග්මා බන්ධන සෑදීම සඳහා සහභාගී වන පරමාණුක ඇලයිරක් මුහුම් කාක්ෂික හඳුනා ගන්න. N2 සහ C3. එතකොට මෙයාගේ තියෙන්නේ N2 තියෙන්නේ මොකද්ද? sp මුහුම් කාක්ෂිකය. මෙයාගේ තියෙන්නේ sp2 මුහුම් කාක්ෂිකය. නම් මෙයාගේ sp මෙයාගේ sp2 කියලා ලියන්න පුළුවන්. ඊළඟ O4යි N5යි. O4 තියෙන්නේ sp3 N5 තියෙන්නේ sp3. එනයි විදිහට ලියන්න පුළුවන්. ඊළඟ N5H6. එතකොට N5 තියෙන්නේ sp3 මෙයාගේ තියෙන්නේ 1s s කිව්වත් හරි 1s කිව්වත් හරි. ඊට පස්සේ C3O7 C3 තියෙන්නේ sp2 මෙයාගේ තියෙන්නේ 2p කාක්ෂිකය. ඉලෙක්ට්‍රෝන 8 තියෙන 1s2 2s2 2p4 කියලානේ. ඕනනම් එක sp2 කිව්වත් පිළිගන්නවා 2p කිව්වත් පිළිගන්නවා ඔක්සිජන්ගේ. එහෙනම් අපිට මේ විදිහට ඒකට පිළිතුර ලකුණු කරගන්න පුළුවන්. අපි බලමු ඒකේ B කොටස. B කොටස එකේ තියෙනවා පරමාණුවක ප්‍රධාන ක්වොන්ටම් අංකය n සමානයි 3 වන ශක්ති මට්ටම් සඳහා උපකවච පරමාණුක කාක්ෂික ඒවායේ උද්දිගංශ ක්වොන්ටම් අංකය L චුම්බක ක්වොන්ටම් අංකය ml සහ හඳුනා ගන්න එක් උපකවචයේ පවතින උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කොපමණද? මේක ඇත්තටම පළවෙනි පාඩමේ එන්න ඕන කොටසක් කමන්නේ අපි කරමු. ඒකේ උපකවච තීරුව පළවෙනි තීරුව උපකවච. උපකවච අපිට ගන්න පුළුවන් උපකවච විදිහට අපිට ගන්න පුළුවන් 3s 3p 3d තුන්වෙනි ශක්ති මට්ටමනේ කියන්නේ. ඊට පස්සේ ඒකේ උද්දිගාංශ ක්වොන්ටම් අංකය කියන්නේ L කියන එක. එතකොට අපි දන්නවා 3s කියන්නේ බිඳුව 3p කියන්නේ 1 3d කියන්නේ 2. ඒ විදිහට අපිට උද්දිගාංශ ක්වොන්ටම් අංකය නම් කරන්න පුළුවන්. ඊළඟට චුම්බක ක්වොන්ටම් අංකය ml කියන එක. චුම්බක ක්වොන්ටම් අංකය ml කියන එක. අපි දන්නවා බිඳුව නම් බිඳුව, එක නම් ධන 1, බිඳුව ඍණ 1. දෙක නම් ධන 2, ධන 1, බිඳුව ඍණ 1, ඍණ 2. එතකොට මේකක දක්ෂිණාවර්ත භ්‍රමණය දක්වන ඉලෙක්ට්‍රෝනයක් සහ වාමාවර්ත භ්‍රමණය දක්වන ඉලෙක්ට්‍රෝනයක් විදිහට මේක කාක්ෂිකයක ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. එහෙනම් තියෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව අපිට ගන්න පුළුවන්. මේකේ 2යි, මේකේ 6යි, මේකේ 10යි. ඔය විදිහට ඒ වගුව සම්පූර්ණ කරගන්න පුළුවන්. හරි. අපි බලමු මේකේ ඊළඟ කොටස. දෙවෙනි කොටස. පහත සඳහන් 1, 2 සහ 3 පවතින අන්තරාණුක බල වර්ග හඳුනා ගන්න. ඒකේ පළවෙනි එක කියන්නේ අපිට ආගන් දෙන්නේ. ආගන් කියලා කියන්නේ අපි දන්නවා ආගන් වල තියෙන්නේ ලන්ඩන් බල. මොකද ඒක උච්ච වායුවක්. එතකොට මේක පරමාණුවක් විදිහට තියෙන්නේ. එතකොට අෂ්ටකය සම්පූර්ණ වෙච්ච පරමාණුවක් විදිහට තියෙන්නේ. ඒකේ ලන්ඩන් බල නැත්නම් අපකිරණ බල තියෙනවා. NO වායුව. එතකොට NO කියලා කිව්වහම මේ දෙන්න අතර පැහැදිලිවම විද්‍යුත් ඍණතාව වෙනසක් තියෙනවනේ. ලයිනස් පෝලින් පරිමාණය අනුව නයිට්‍රජන්ගේ විද්‍යුත් ඍණතාව 3.0යි ඔක්සිජන්ගේ විද්‍යුත් ඍණතාව 3.5යි. ඒතර විද්‍යුත් ඍණතාව වෙනසක් තියෙන හින්දා අපිට ඒක ගන්න පුළුවන් ද්විද්‍රව කියලා. ලන්ඩන් බල කොහොමද තියෙනවා.
මොන බල වර්ගයේ තිබුණත් ලන්ඩන් බල වර්ගයක් තියෙනවනේ. ඒතකොට ද්විද්‍රව සහ ලන්ඩන් බල ඒකේ තියෙනවා කියලා හඳුනා ගන්න පුළුවන්. ඒතකොට ලන්ඩන් බල වලටම තමයි අපි අපකිරණ බල කියලා කියන්නේ. හරි. ඊළඟට තියෙනවා KCl කුඩා ප්‍රමාණයක් ද්‍රාවණය වී ඇති ජල සාම්පලයක්. KCl කියලා කියන්නේ අයනික කෙනෙක්. KCl අයනිකයි. ජලයේ තියෙනවා හයිඩ්‍රජන් බන්ධන. නැත්නම් ස්ථිර ද්විද්‍රව ආකර්ෂණ තියෙනවා. ඒතකොට ඒක අපිට ගන්න පුළුවන් අයන ද්විද්‍රව ආකර්ෂණ තියෙනවා. ඒ වගේම හයිඩ්‍රජන් බන්ධන තියෙනවා. ඒ විදිහට ඒකේ අපිට ලියා ගන්න පුළුවන්. බලමු මේකේ ඊළඟ කොටස. N-butane C4H10 N-butane කිව්වම මේකේ තියෙන මේ විදිහට CH3 CH2 CH2 CH3 මොකද තමයි N-butane වල තියෙන්නේ. N-butane ඊළඟට තව තියෙනවා ප්‍රොපේන්. ප්‍රොපේන් කියන්නේ C3H8. ප්‍රොපේන් වල තියෙන්නේ CH3 CH2 CH3. අපිට කියනවා N-butane හි තාපාංකය ප්‍රොපේන් හි තාපාංකයට වඩා ඉහළයි. මේකට වඩා මෙයාගේ වැඩි. මෙම ප්‍රකාශනය සත්‍යද නැතහොත් අසත්‍යද යන වග හේතු සහිතව සඳහන් කරන්න. පැහැදිලිවම සත්‍යයි. අපිට පේනවා මේ දෙන්නම නිර්ද්‍රවීයයි. නමුත් මේගොල්ලොන්ගේ සාපේක්ෂ අන්තිස්කන්ධය වැඩි. ඒ හින්දා මෙයාගේ වැන් ඩර් වාල්ස් බන්ධන ප්‍රබල වෙනවා. ඒ හින්දා මෙයාගේ තාපාංකය වැඩි වෙනවා. එතකොට අපිට ගන්න පුළුවන් මෙතන මේ කාබන් සහ හයිඩ්‍රජන් අතර විද්‍යුත් ඍණතාව වෙනසක් තිබුණට මේවායි තියෙන සමමිතිය හින්දා මේ කොටස් වල තියෙන සමමිතිය හින්දා නිර්ද්‍රවීය කොටස් විදිහට තමයි මේ හයිඩ්‍රෝකාබන් අපි සලකන්නේ. එහෙනම් මේකේ C4H10 කියන එකේ තාපාංකය වැඩි වෙනවා C3H8 වලට වඩා. ඊළඟ කොටස වරහන් තුල දී ඇති ගුණය අඩුවන පිළිවෙලට පාද සඳහන් දේ සකසන්න හේතු අවශ්‍ය නොවේ. ලිතියම් කාබනේට්, සෝඩියම් කාබනේට්, පොටෑසියම් කාබනේට් ජලයෙහි ද්‍රාව්‍යතාවය. ඒතර කැටායනයේ ප්‍රමාණය වැඩි වෙනකොට සජලණය වෙන්න පුළුවන් හැකියාව වැඩි වෙන හින්දා දැන් මෙතන තියෙන්නේ ලිතියම් කාබනේට්, සෝඩියම් කාබනේට් අනිත් එක පොටෑසියම් කාබනේට්. මේ ඔක්කොගෙම ඇනායනය කාබනේට් කැටායනය මෙයාගේ Li ධන, මෙයාගේ Na ධන, මෙයාගේ K ධන. ඒතර මේකේ ප්‍රමාණයට වඩා මේක වැඩි, ඒකට වඩා මේක වැඩි. එතකොට වැඩිම අරයක් තියෙන්නේ පොටෑසියම් ධන අයනේ ආරෝපණ සමානයි. ඒතර සජලණය වීමේ හැකියාව වැඩි වෙන්නේ K ධන අයනයට. ඒ හින්දා මේකේ ජලයේ ද්‍රාව්‍යතාවය අපි ගත්තොත් ජලයේ ද්‍රාව්‍යතාවය වැඩිම වෙන්න ඕන. මෙයාගේ ජලයේ ද්‍රාව්‍යතාවය අපිට වැඩිම කියලා සලකන්න පුළුවන්. ජලයේ ද්‍රාව්‍යතාවය වැඩිම කියලා සලකන්න පුළුවන් පොටෑසියම් කාබනේට් වල. එතකොට මේකේ ලකුණ වැරදි. තියෙන ලකුණ මාරු වෙන්න ඕන. මේ විදිහට නිවැරදි වෙන්න ඕන පිළිතුර. K2CO3 වල තමයි වැඩිම. ටියුට් එකේ තියෙන ලකුණ අනිත් පැත්තට එක හදාගන්න. ඊළඟට සෝඩියම් කාබනේට් අඩුම වෙන්නේ ලිතියම් කාබනේට් වල. එහෙනම් මේ විදිහට ඒක සකස් කරගන්න. ඊට පස්සේ තියෙනවා ඊළඟ කොටස බලමු. ඊළඟ කොටස NF3 NH3 NOCl NO2+ බන්ධන කෝණය. එතකොට NO2+ කිව්වහම අපි දන්නවා මෙහෙම තියෙයි. එතකොට මේකේ රේඛීය විදිහට තියෙනවා. එතකොට බන්ධන කෝණය 180ක් වගේ වෙන්න පුළුවන්.
ඊට පස්සේ NOCl නැත්නම් අපි NH3 නේ තියෙන්නේ NH3 වල ගත්තොත් දැන් චතුස්තලීය සමමිතිකයක 109ක් වෙනවා. මේක 109ට වඩා අඩු වෙනවා. මොකද මේ එක සැරේකින් විකර්ෂණය කරන එක වැඩි හින්දා. ඒතර 107ක් වගේ අගයක් කියලා අපිට මේක සලකන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා NOCl. ඒතර මේක කෝණික එකක් විදිහට තියෙනවා. ඒතර මේකේ බන්ධන කෝණය එක සැරේකේ විකර්ෂණයෙන් අර 120ට වඩා අඩු වෙනවානේ. 120ට වඩා අඩු වෙනවා මේකේ බන්ධන කෝණය. සාමාන්‍යයෙන් තලීය ත්‍රිකෝණාකාර BCl3 වගේ ගත්තොත් 120ක් තියෙනවා. සම විකර්ෂණයේ හින්දා මේකේ එකසර යුගලෙන් ඇති කරන විකර්ෂණය වැඩි හින්දා 120ට වඩා මොකද වෙන්නේ? 120ට වඩා අඩු වෙනවා. එතකොට ඒකේ 120ට වඩා අඩු වෙනවා. ඊට පස්සේ NF3 සැලකුවොත් ඒකත් මේ විදිහට තියෙනවා. පිරිමීඩ හැඩයක් තියෙන අණුවක් විදිහට. එකසර එකයි සිග්මා බන්ධන 3යි. හැබැයි මේකට වඩා මෙයාගේ ද්විද්‍රව ගූර්ණය වැඩි. නයිට්‍රජන් ෆ්ලෝරින් NF බන්ධනය තියෙන. ඒතර ද්විද්‍රව ගූර්ණය වැඩි හින්දා ඒතර බන්ධන කෝණය තව අඩු වෙනවා. 104ට වඩා අඩු වෙනවා. එහෙනම් අපිට ගන්න පුළුවන් මේකෙදි එතන හේතුව ප්‍රබල ද්විද්‍රව ගූර්ණයේ හින්දා තමයි යාගේ බන්ධන කෝණය 107ටත් වඩා අඩු වෙනවා. 107ට වඩා අඩුයි. මේක 120ට වඩා අඩුයි. එතකොට අපිට මේකෙත් ගන්න තියෙන ටියුට් එකේ තියෙන අනිත් පැත්තට වැඩිම පිළිවෙලට ගන්න තියෙනවා. එතකොට මෙහෙම සකස් කරගන්න. NO2+ වල තමයි වැඩිම. ඊළඟට NO2Cl NOCl ඊට පස්සේ NH3 එතකොට අඩුම වෙන්නේ NF3 මෙයා. එතකොට ඔය විදිහට අපිට ඒකේ පිළිතුර හදා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ කොටස බලමු. COCl4 එතන COCl2 වෙන්න ඕන. COCl2 කියලා හදාගන්න. ඊළඟ කොටස COCl4 නෙමෙයි. COCl2 COCl2 CO2 HCl CH3 Cl. ඒකෙන් ලකුණත් අනිත් පැත්තට එන්න ඕන. මෙන්න මේ විදිහට සකස් කරගන්න. ලකුණ මෙහෙම එන්න ඕන පිළිතුර. ඔය පිළිතුර ඔක්කොගේම මේ ලකුණ තියෙන්නේ. එතකොට COCl2 එන්න ඕන. COCl2 CO2 HCl CH3Cl මේවයි කාබන් වල විද්‍යුත් ඍණතාව. ඒතර අපි දන්නවා විද්‍යුත් ඍණතාවයට මුහුම්කරණයක් බලපානවා. ඒතර මේගොල්ලෝගේ මුහුම්කරණය තියෙන විදිහ ගත්තොත් මේකේ තියෙන්නේ මෙහෙම C එක මැදට ඇවිල්ලා ඔහොම තලීය ත්‍රිකෝණාකාර ව්‍යුහයක්. එතකොට මධ්‍ය පරමාණුවට ඉලෙක්ට්‍රෝනික ජ්‍යාමිතියක් තලීය ත්‍රිකෝණාකාරයි. එහෙනම් මෙයාගේ මුහුම්කරණය sp2. මෙයාගේ තියෙන්නේ රේඛීය සමමිතික එකක්. එතකොට රේඛීය හින්දා මෙයාගේ මුහුම්කරණ ඉලෙක්ට්‍රෝනික ජ්‍යාමිතිය රේඛීයයි කියන්නේ sp. HCl වලක් තියෙන්නේ මෙහෙම Cn ත්‍රිත්ව බන්ධනයක් H. මධ්‍ය පරමාණුවට ඉලෙක්ට්‍රෝනික ජ්‍යාමිතිය රේඛීයයි. මෙයාගේ මුහුම්කරණයත් sp. CH3Cl කියන්නේ චතුස්තලීය අණුවක්. හැබැයි සමමිතික නැහැ. චතුස්තලීය අණුවක් හැබැයි සමමිතික නැහැ. මෙයාගේ මුහුම්කරණය sp3. අපි දන්නවා මුහුම්කරණයේ S ගුණය වැඩි වෙනකොට විද්‍යුත් ඍණතාව වැඩි වෙනවා.
එතකොට මෙතන විද්‍යුත් ඍණතාව වැඩි ඔක්සිජන් එක සම්බන්ධ වෙනකොට මෙයා ධන විදිහට ප්‍රේරණය වෙන්නේ. එතකොට එයාගේ තමයි එහෙනම් වැඩිම විද්‍යුත් ඍණතාවක් අපිට කාබන් වල බලාපොරොත්තු වෙන්න වෙන්නේ. නැත්නම් වැඩිම මොකද sp3 වලට වඩා sp2 වෙනකොට වැඩි වෙනවා, ඊට වඩා sp වෙනකොට වැඩි වෙනවා. එතකොට sp මුහුම්කරණයක් තියෙනවා, කාබන් ඔක්සිජන් බන්ධන තියෙනවා. එතකොට CO2 වල තමයි වැඩිම වෙන්නේ. ඊළඟට ගන්න පුළුවන් HCl වල. ඊට පස්සේ මෙතන ගන්න පුළුවන් මෙයා sp2 හින්දා CO2Cl අඩුම වෙන්නේ. එතකොට CH3Cl. එහෙනම් අපිට ඔය විදිහට පිළිතුර ලබා ගන්න පුළුවන්. පිළිතුර ලබා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ බලමු 11 වෙනි ප්‍රශ්නය. 11 වෙනි ප්‍රශ්නය. ඒකේ තියෙන්නේ හරි වැරදි ලකුණු කරන්න. ප්‍රශ්න අංක 11. 2018 ආපු ප්‍රශ්නය. හරි. අපි බලමු එක. එතකොට මේකේ තියෙනවා පහත සඳහන් ප්‍රකාශ සත්‍යද, පහත සඳහන් ප්‍රකාශ සත්‍යද එහෙම නැත්නම් අසත්‍යද යන බව සඳහන් කරන්න හේතු අවශ්‍ය නැත කියලා කියනවා. පහත සඳහන් ප්‍රකාශ සත්‍යද අසත්‍යද කියලා සටහන් කරන්න කියලා කියන හරිද වැරදිද කියලා දැම්මනම් හරි. නැත්නම් සත්‍යද අසත්‍යද කියලා ලිව්වනම් වඩාත්ම හොඳයි කියන විදිහට. එතකොට පළවෙනි එක විශාලත්වයේ වැඩිවීමත් සමග හේලයිඩ් අයනවල ද්‍රවණශීලතාව වැඩි වේ. අපි දන්නවා ද්‍රවණශීලතාව ඇනයනයේ ප්‍රමාණය වැඩි වෙනකොට වැඩි වෙනවා. කැටයනයේ නම් ප්‍රමාණය කුඩා වෙනකොට වැඩි වෙනවා. එහෙනම් ඒක සත්‍යයි කියලා ලියන්න මම හරි දානවා පහසුවට. ඊට පස්සේ NO2 හි ONO බන්ධන කෝණය NO2 මයිනස් හි එම කෝණයට වඩා විශාල වේ. NO2 හි NO2 ගත්තොත් අපිට මෙහෙම අනි ඉලෙක්ට්‍රෝනයයි නෙමෙයි ඉතුරු වෙන්නේ. NO2 මයිනස් ගත්තොත් මෙතන ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. එතකොට මෙයාගේ ඉලෙක්ට්‍රෝන දෙකකින් ඇති වෙන විකර්ෂණය වැඩිනේ තනි එකකින් ඇති වෙනවට වඩා. එහෙනම් මේකේ බන්ධන කෝණය අඩුයි, මෙයාගේ බන්ධන කෝණය වැඩි. NO2 හි ONO බන්ධන කෝණය NO2 මයිනස් එම කෝණයට වඩා විශාල වේ. එහෙනම් ඒකත් හරි. දෙවෙනි එකත් හරි. ඊට පස්සේ කියනවා තුන්වෙනි එක CCl4 අණු අතර ලන්ඩන් අපකිරණ බල SO3 අණු අතර ලන්ඩන් අපකිරණ බල වලට වඩා කුඩා වේ. CCl4 ගත්තොත් මෙයාගේ අණුක ස්කන්ධය 35.5 140 ගාන 150 ගානක් වෙනවා. SO3 ගත්තොත් 32යි 48යි 80ක් එන්නේ. මෙයාගේ වැඩි. මෙයාගේ සාපේක්ෂ අණුක ස්කන්ධ වැඩි නම් මෙයාගේ තමයි එහෙනම් මොකද ලන්ඩන් බල වැඩි වෙන්න ඕන. දැන් මේ CCl4 කියන්නේ චතුස්තලීය සමමිතික අණුවක්. මේම. ඒතර සංප්‍රයුක්ත ද්විධව ගූර්ණයේ බිඳුවයි නිර්ද්‍රවීය අණුවක්. එහෙනම් ලන්ඩන් බල ගැන තමයි අපිට හිතන්න වෙන්නේ. SO3 වලත් SO බන්ධන ද්‍රවීය වුණාට අණුව නිර්ද්‍රවීයයි තලීය සමමිතික අණුවක් හින්දා. එහෙනම් මෙයාගේ සාපේක්ෂ අණුක ස්කන්ධය වැඩි හින්දා මෙයාගේ තමයි ලන්ඩන් බල වැඩි වෙන්න ඕනේ. ඒක කියන්නේ ඒක අනිත් පැත්ත කියන ප්‍රකාශය වැරදි. තුන්වෙනි එක වැරදි. අප බලමු මේකේ හතරවෙනි කොටස. HSO4- අයනයේ හැඩය ත්‍රිආනති ද්විපිරිමිඩාකාර වේ. HSO4- හැදෙන්නේ සල්ෆියුරික් අම්ලයෙන්නේ. H2SO4 වලින් H ධන ඉවත් වෙලා. H2SO4 ගත්තත් කොහොම චතුස්තලීයයි. මේකෙන් H ධන විදිහට ඉවත් වෙනවා මෙයා ඕ ඍණ වෙලා. ඒ බන්ධනයේ තිබුණු ඉලෙක්ට්‍රෝන අරගෙන. එතකොට HSO4- කියන එකේ හැඩය ත්‍රිආනති ද්විපිරිමිඩාකාර නෙමෙයි චතුස්තලීයයි. මධ්‍ය පරමාණු වෙච්ච සල්ෆර්ට තියෙන්නේ සිග්මා බන්ධන 4යි. එකසර නැහැ. එහෙනම් චතුස්තලීය හැඩයක් තියෙන්නේ. එහෙනම් හතරවෙනි එකත් වැරදි. වැරදි. පස්වෙනි එක පරමාණුවක සියලුම 3D පරමාණු කාක්ෂික NLML 3 2 1 යන ක්වොන්ටම් අංක වලින් නිරූපණය වේ.
පරමාණුවක ක්වොන්ටම් අංක 3D වල නිරූපණය වෙන්නේ කොහොමද? 3D කියන එක අපි නිරූපණය වෙන්නේ ධන 2 ධන 1 බිඳුව ඍණ 1 ඍණ 2 වලින්. එහෙනම් මේ කියන කතාව වැරදි. පස්වෙනි එකත් වැරදි. පස්වෙනි එකත් වැරදි. අපි බලමු 6 වෙනි එක. වායුමය පොස්පරස් පරමාණුවකට ඉලෙක්ට්‍රෝනයක් එක් කිරීම තාපදායක ක්‍රියාවලියක් වන අතර වායුමය නයිට්‍රජන් පරමාණුවක් සඳහා එය තාප අවශෝෂක වේ. ආවර්තිතාවකයේ නයිට්‍රජන් පොස්පරස් තියෙන එකම කාණ්ඩේ. මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 1s2 2s2 2p3 වෙනවා. මෙයාගේ ලියාගෙන ගියාම අන්තිමට 3s2 3p3. දෙන්නගෙම තියෙන s2p3. එතකොට මෙහෙම s වල ඉලෙක්ට්‍රෝන දෙකයි සමමිතික ඩම්බෙල් ආකාර හැඩති p කාක්ෂික තුනේ තනි ඉලෙක්ට්‍රෝනයේ තියෙන හුන්ස් නීතිය අනුව. එතකොට මේක අර්ධ ස්ථායීතාවයක් වගේ එකක්. ඉලෙක්ට්‍රෝනයක් ගන්න අමාරුයි. හැබැයි මෙයාගේ පරමාණුවට වඩා මෙයාගේ පරමාණුව ලොකුයි. එතකොට නයිට්‍රජන්ට ඉලෙක්ට්‍රෝනයක් ගන්න තියෙන අමාරුව තරම් අමාරුවක් පොස්පරස් දෙහිකින්නේ නැහැ. පොස්පරස් ඉලෙක්ට්‍රෝනයක් ගන්නකොට ඒක තාපදායක ක්‍රියාවලියක් වෙනවා. නයිට්‍රජන් ගන්නකොට ඒක තාප අවශෝෂිත ක්‍රියාවලියක් වෙනවා. එහෙනම් ඒතර ප්‍රකාශය හරි. ඒ දෙන්නගෙම ඔය විදිහට තිබුණට අර නෂ්ටියට වඩා ආසන්නයෙන් ඉලෙක්ට්‍රෝන තියෙන හින්දා නයිට්‍රජන්ගේ එයාගේ ස්ථායීතාව වැඩි. ඒතකොට එයාට ඉලෙක්ට්‍රෝනයක් ගන්න අමාරුයි. ඒ හින්දා ඒක තාප අවශෝෂිත. මෙයා එන් ඍණ වෙන එක තාප අවශෝෂිත. මෙයා තාපදායක. ඒක ප්‍රකාශයේ විදිහට හරි කියලා ගන්න පුළුවන්. එහෙනම් 6 වෙනි එක හරි. 6 වෙනි ප්‍රකාශය හරි. අපි දැන් බලමු ඊළඟට තියෙනවා එකේ B කොටස.